15 වැනි පරිච්ඡේදය. විවාහයේ ඇතැම් ගැටලු. සහකාරයා හෝ සහකාරිය තෝරා ගැනීමෙන් ඒ දෙපක්ෂයම නිශ්චිත වූ කර්ම විපාක සම්බන්ධතාවකට හෙවත් ආධ්‍යාත්මික වශයෙන් නිශ්චිත වූ පරස්පර කාරීත්වයකට ඇතුළු වූහා වූ වෙති. විවාහය පිළිබඳව ඇති කේසී කියවීම් ගැඹුරට පරීක්ෂා කිරීමෙන් අතීතය හා අනාගතය යන දෙකම සම්බන්ධයෙන් අඹුවක හෝ සැමියෙකු තෝරා ගැනීමේ ඇති වැදගත්කම පිළිබඳව සාමාන්‍ය නිගමන කොටසක් ඇති කරගත හැකිය. නාට්‍ය උපමාවක වචන වලින් කියතොත් මේ తত্ত্বය පහත එන ලෙස ප්‍රකාශ කළ හැකිය. විවාහ වීමට තීන්දුව කර ගැනීමෙන් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් තමන් නොදැනුවත්වම තමන් සමග පෙර වරක් හෝ වැඩි වාර ගණනක් එකට අත්දැකීම් ලැබූ කිසියම් නළුවෙකු හෝ නිලියක සමග නැවත වරක් වේදිකාවේ පෙනී සිටීමට එකඟ වේ. මෙසේ ඔවුහු තම වර්තමාන ජීවිත නාට්‍ය සඳහා කිසියම් විශේෂ වේදිකා පරිසරයක් මතු කර ගනිති. මේ වේදිකා පරිසරයේ සත්‍ය වශයෙන්ම පිළිවෙලින් වූ කොටස් දෙකකින් හෝ තුනකින් යුක්ත විය හැකිය. ඈතින්ම එහාම වූ පසුබිමෙහි තියුණු සියුම් උපකරණ වලින් දිලිසෙන අට්ලාන්තිසයේ පරීක්ෂණාගාරයක් තිබිය හැකිය. ඊළඟට ඊට මොබින් ඉදිරියට වනසේ ග්‍රීසියේ කඳු මුදුනක් යට තනන ලද එළු පල්ලකුගේ පැලකි. අන්තිමට ඉදිරි බිමේ කිට්ටුවෙන් ඇත්තේ 16 වැනි ලුවීගේ යුගයේ වූ සිත්කලු විසිත්ත කාමරයකි. දැන් ඔහු ප්‍රංශයේ සෝභාවත් අති පණ්ඩිත රාජ සභාවේදී ඔවුන් විසින් නිරූපණය කරන ලද නාට්‍යයේ සූත්‍රත් අතට ගනිති. තරංගය, කුමන්ත්‍රණය, පාවාදීම හා ද්‍රෝහි වීම දැනට ඉක්ුත් වූ අංකවල සිද්ධීන්ගේ උත්ක්‍රමයයි. ප්‍රංශයේදී සිදුවන යටපත් කළ නොහැකි ද්වේෂයක් හා මිනීමැරීමක් එහි උච්චාවස්ථාව ලෙස ඇත. එසේ නැතිනම් ඉක්ුත් කාලවලදී සිද්ධිවල දරුණුකම ක්‍රමයෙන් අඩු විය හැකිය. අහංකාරය, ආත්මාර්ථකාමය, උපහාසය, උදාසීනත්වය ආදී දරුණුකමින් අඩු මානසික ක්‍රූරතා ගැටීමේ තැතකම ස්වරූප විය හැකිය. එහෙත් නාට්‍යයේ පූර්ව සිද්ධිය කුමක් වුවත් මේ රංගපෑමේ ප්‍රධාන නළුවන් දෙදෙනාට ඕනෑම අවස්ථාවකදී කතා වස්තුවේ ඉදිරි ගමන වෙනස් කළ හැකිසේ වේදිකාව සකස් වී ඇත. එහෙත් බස ලියවී නැත. දෙල්ලාර්තේ නම් ප්‍රසිද්ධ ඉතාලි සුකාන්ත නාට්‍යයේ පසුබිම හා සාමාන්‍ය කෙටි දළ සටහන සමාගමෙන් කල්තියා නියම කරන ලදී. එහෙත් නළුවෝ තම බස අවස්ථාවට අනුව යොදාගෙන අවස්ථා හා තීරණ ඇති කර ගනිමින් ඉදිරියට යති. මේ නව නාට්‍යයේද නළුවනට නිදහසේ ගලාගෙන යන කතාවස්තු මාර්ගය ඕනෑම අවස්ථාවක වෙනස් කිරීමට නිදහස තිබේ. එයින් ඔවුනට පූර්ව අංකයන්හි තිබූ දුර්වලතා නැති කරගත හැකිය. නැතිනම් නාට්‍යෝපමාවෙන් ඉවතට යමු. අන් හැම දෙයක් පිළිබඳව මෙන්ම විවාහ සහකාරයා පිළිබඳවත් හැම පුද්ගලයෙකුටම චේතනාවේ හෝ තෝරා ගැනීමේ නිදහස තිබේ. එහෙත් තෝරා ගැනීමේ ක්‍රියාව බසයකට නැගීමේ ක්‍රියාව මෙනි. බසයට ගොඩ වූ පසු මගියා එක්තරා මාර්ගයකටද
එක් සාමාන්‍ය දිශාවකටද සීමා වේ. වෙනත් බසයකට නැගගත්තේ නම් මාර්ගයත් යනාතත් මීට වෙනස් වනු ඇත. බසේ ඇතුළත පරිසරයේද මගියාගේ රුචියට නොගැලපෙනවා විය හැකිය. රියදුරා ගොරෝසු අප්‍රසන්නයකු විය හැකිය. බසේ ඇති වාතාවරණයෙහි හුස්ම ගැනීම දුෂ්කර විය හැකිය. ජනෙල් හුලන් නොයනසේ වසා තිබෙනු ඇත. අසුනේ හවුල්කරු විරුද්ධ විය යුතු තරම් වාචාලයකු වනු නොබැරිය. කලින් නොදුටු කරුණු රාශියක් නිසා අනෙක් මග තෝරාගත්තා නම් මීට වඩා හොඳ වන්නට ඉඩ තිබිනි. ඒත් මුළු ගමන දිගටම රැකගත යුතු ආකල්පයත් සාමාන්‍ය හැසිරීමත් තීන්දු කරගත යුත්තේ මේ මගියා විසින්මය. පරිසරයේ කුමක් වුවත් පුද්ගලයෙකුගේ ආකල්පයට හා හැසිරීමට අන්තිමේදී වගකිව යුත්තේ ඔහු විසින්මය. කේසී කියවීම්වල කර්ම විපාක වශයෙන් විවරණය කරන ලද විවාහය පිළිබඳ නිශ්චිත නිදර්ශන ගණනාවක් ඇත. දැන් සලකා බලනු ලබන පුදුම නිදසුනේ දෛවයේ තරම් ග්‍රීක නෙමිසීස් අකාරුණික වී නැත. භයානක විනිශ්චයෙහිදී ග්‍රීක සෝතාන්ත නාටකයෙක් මෙතරම් බිහිසුණු වී නැත. මේ සිද්ධිය සම්බන්ධ ස්ත්‍රිය විවාහපත් වූයේ වයස 23ක අතිශයින් රූමත් තරුණියක වශයෙනි. පියකරු දුඹුරු ඇස්, මනහර කළු දුඹුරු කෙස්, නලල් තල මත සෙලවෙන කියඹු වැල, සුන්දර රූපය යන මේ සියල්ල එකතුව ඈට නිලියකගේ පෙනුම දෙන්නට රහසින් කුමන්ත්‍රණය කළාක් බඳුය. කේසී කියවීම ලබාගත් 41 වැනි වියේදීත් දුටුවන්ගේ හිස් නැවත හරවා බලවන තරමට මෝහන සෞන්දර්යයක් ඈට තිබිනි. විලාසිතාවලට ප්‍රිය කළ ධනවත් මිතුරියන් ඇගේ ජීවිතයේ අභ්‍යන්තර කතාව දැනගත්තා නම් සත්තකින්ම පුදුම වනු ඇත. අතිශයින් සමෘද්ධිමත් වූ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු සමග විවාහපත් වූ තැන් සිට ඉකුත් 18 අවුරුදු කාලය තුල ඇය ගෙන ගියේ අතිශයින් දුෂ්කර වූ හැඟීම් වලින් සුණු විසිනු වූ අත්දැකීම් ඇති ජීවිතයකි. ඇගේ සැමියා ලිංගික සම්බන්ධතාව සඳහා සම්පූර්ණයෙන්ම අසමර්ථය. ලිංගික කාර්යෙහි අවශ්‍යකමක් නැති එයින් ප්‍රීතියක් නොලබන ස්ත්‍රියකට නම් එබඳු සැමියෙකු ලැබීම ඊතරම් ශෝකජනක නොවනු ඇත. ඒත් ප්‍රේමයට කැමති අතිශයින් කාමක තැනැත්තියකට ඒ මහා ශෝකාකාරයකි. විවාහය අවලංගු කළා නම් නැතහොත් දික්කසාද වූවා නම් දුෂ්කරත්වයෙන් නිකම්ම කෙලවර වනු ඇත. ඒත් මේ ස්ත්‍රියට ඒ පියවරක්වත් ගත නොහැකි විය. ඕ තම සැමියාට ආලේ කළාය. ඔහුට රිදවීම ඈට නොදැරිය හැකිය. මුල් අවුරුදු කීපය තුලදී බලාපොරොත්තු සුන් කරගෙන අන් මිනිසුන් සමග සම්බන්ධතා කීපයක් ඇති කරගත් කාලයක් තිබිනි. ඈ ඊට සම්බන්ධ වූයේ කයේ හා හැඟීම්වල උවමනාව නිසා මිස තම සැමියාට භක්තියක් නොතිබුණු නිසා නොවේ. එහෙත් ඕ ධර්ම ග්‍රන්ථ හැදෑරීමෙන් හා භාවනා පුහුණු කිරීමෙන් ඒ ආවේගයේද ක්‍රමයෙන් යටපත් කරගත්තාය. මේ පුදුම රාමුවේ 18 අවුරුද්දක් ජීවිතේ ගමන් කළ පසුය අවදානම ලං වූයේ. ඇගේ පෙර පෙම්වතෙක් නැවත වරක් ඈට හමු විය. ඕ කේසිට මෙසේ ලියයි. අප හමු වූ මොහොතේදීම ඒ ගිනිදැල්ල පූර්ණ ශක්තියෙන් යුතුව ඔහු කරා ආවේය.
මමද තෙපුල් දුන්නෙමි. මම අප ගලවා ගැනීමට උත්සාහ ගතිමි. එහෙත් ධර්මය හැදෑරීමට පෙරමෙන් දැන් මගේ සෞඛ්‍ය පිරිහීගෙන යයි. ඔහු විවාහ නොවී සිටියා නම් ඔහු හා විනෝද වීමට මා පසුබසින්නේ නැත. ඔබට සිතාගත හැකි කරුණු කීපයක් නිසා මා මගේ සැමියා අතහරින්නට කැමති නැත. මගේ සැමියා දැන් ලස්සන චරිතයක් ඇත්තකි. මේ මිනිහාට මගේ ඇති ආසාව ආලය නිසා නොවන්නට ඉඩ තිබේ. ඒ මගේ ජීවිතයේ විශේෂ පරිසරය නිසා ඇති වූවක් විය හැකිය. කෙසේ හෝ ඔහුද කදිම පුද්ගලයෙකි. ඔහු මට බාල කාලයේ සිට ආලය කළ නමුත් මා ඒ දැන සිටියේ නැත. ඒ මට කීවේ ඔහුගේ මවය. අඹුවක නඩත්තු කිරීමට සමත් වන තාක් ඔහු මට එය නොකීවේය. ඔහු පමා වූවා වැඩිය. මට එය දැනගන්නට ලැබුණේ මගේ සැමියාට බහදුන් බව දැන්වීමට මා ගෙදර පැමිණි විටය. දිගින් දිගටම කර්මයකට මෙන් මට සිදු දේවල් නිසා අපේ ජීවිත තුනම හිරවී තිබෙන බව පෙනේ. වරින් වර මම ඔහු කිට්ටුවෙන් ආශ්‍රය කළෙමි. එසේ කිරීමට එක් හේතුවක් නම් ඔහු විනාශ වන්නට යෑමය. එයින් ඔහුගේ ආසාවේ රෝගය සුවවේයයි මම සිතමි. එය යටිසිත පිළිබඳ මනෝවිද්‍යාත්මක වූ විරේචනයක් විය හැකිය. ඔහුගේ ප්‍රියාව කලබන්නට මා නොකැමැති වූ නිසා මම එය අත්හලෙමි. මම ඈ දනිමි. මට ඕ ප්‍රියය. ඈ කලබන්නට මට අනවශ්‍යය. සමාජය ඊට විරුද්ධය. ඇය එය දැනගතහොත් ඇගේ දෘෂ්ටියෙන් ඒ වරදක් වනු ඇත. මට කාටවත් රිදවන්නට උවමනා නැත. ඔහුට විහිළු කිරීමෙන් නැතිනම් දිගටම සති ගණන් කරදර කිරීමෙන් ඈ තමාට අවශ්‍ය හැම දෙයක්ම ඔහුගෙන් ලබා ගනී. එහෙත් මා සිතන්නේ ඔහු ඈට කැමතිය කියාය. ප්‍රසිද්ධියේ ඔහු හෙලා දැකීමට ඈ පසුබසින්නේ නැතිමුත් ඇගේ හොඳ ගුණ කීපයක් තිබේ. ඇයට දරුවන් නොලැබේ. මා ඔබෙන් කායික උපකාරයක් ඉල්ලන බව මගේ සැමියා දනි. එහෙත් හේ තත්ත්වය නොදනි. දැන් මෙහි ඇත්තේ ස්ත්‍රියගේ ජීවිත ගැටලුව පිළිබඳව ඇගේම ප්‍රකාශනයයි. ඒ ඇතිසැටියෙන්ම ගත්තක් ඒ බෙහෙවින්ම නාට්‍ය ස්වරූපීය. ඇගේ ගැටලුවේ අතීත හේතු දක්වන ජීවිත කියවීම ඇතිකරවන්නේ ගෞරව සම්ප්‍රයුක්ත බයකි. වරදට වැටුණු දෙහදක් විඳින දඬුවමේ සුදුසුකම විසිතුරුය. දැන් අප ජීවිත දෙකකට పూర్වෙන් කුරුස යුද්ධ කාලයේ වූ ප්‍රංශයට යා යුතුය. මෙහිදී බිරියගේ නම සුසේන් මර්සේලියෝය. මෙවරද ඇය විවාහ වී ඇත්තේ ඇගේ වත්මන් සැමියා සමගය. මත්ස්‍ය මර්සේලියෝද කුරුස යුද්ධ කෙරෙහි ඇදී ගිය සිත් ඇති වික්‍රමකාමී පුරුෂයන්ගෙන් එකකි. ආගමික උද්‍යෝගයෙන් යුක්ත අන් බොහෝ දෙනාගේ මෙන් ඔහුගේද පෞද්ගලික ජීවිතයේ පැවතුනේ ඔහුගේ ආගමික ප්‍රතිඥාවන්ගෙන් හා ප්‍රතිපත්තිවලින් සම්පූර්ණයෙන් වෙන්කරන ලද කාමරයකය. ඔහුට ඉතාමත් වැදගත් වූයේ ගැලවුම් කාර්යානන්ගේ මිනීවල මිත්‍යා ලබ්ධිකයන්ගේ අයිතියෙන් මුදවා ගැනීමයි. ඒ ගැලවුම් කාර්යානන් විසින් උගන්වන ලද ප්‍රධානම ධර්මය වූ මෛත්‍රිය සිය බිරිය කෙරෙහි යොමු කරවන්නට කවදාවත් ඔහුට සිතුණු බවක් නොපෙනේ. මෙසේ ඔහු මිත්‍යා ලබ්ධිකයන්ගෙන් ක්‍රිස්තියානි රාජ්‍යය බේරා ගැනීමට තම බිරිය අත්හැර යන විට තමාගේ
අනබිමුකේ ආරක්ෂා විය යුතු තවත් දෙයක් ඔහුට තිබුණේය. එනම් තම බිරියගේ ප්‍රතිවෘත්තයයි. මහාවීර පරිත්‍යාගයක් කිරීමට තමා පෙළඹ වූ ආගමික උනන්දුව එම පරිත්‍යාගය සඳහා තම බිරිය නොපොළඹවනු ඇතැයිද? සැනසීම සඳහා ක්‍රිස්තියානිය වැළඳ ගනු වෙනුවට ඇය ඉතිරිව සිටි ක්‍රිස්තියානි පිරිමින් වැළඳ ගනු ඇතැයිද සැකසිතූ හේ එබඳු සහනයක් ලබා නොදෙනු සඳහා හොඳින් වග බලාගත්තේය. දක්ෂතාවෙන් නිමවන ලද ප්‍රතිවෘත්තා පටිය නම් වූ උපකරණයක් ඇත. මේ 12 වෙනි සතවර්ෂයේ අපරභාගයේ තරම් ඈතකදී යුරෝපයේ ප්‍රසිද්ධව පැවති එකකි. 1934 තරම් මෑතකදී ප්‍රංසයේත් 1931 දී නිව්යෝර්ක් නගරයේත් භාවිත වූවකි. මේ අවස්ථාවේදී මේ බලයෙන් යෙදවීම නඩු දෙකක ප්‍රධාන කරුණක් වී තිබේ. එය ලෝහයෙන් හා සමින් හෝ ලෝහයෙන් හා විල්යුධයෙන් හෝ සකස් කරන ලද උපකරණයකි. ඊට ඉබ්බෙක් හා යතුරෙක් ඇත. එය යතුරු හිමියා නැති තැනකදී ස්ත්‍රියට මෙවුන්දම් නොසෙවිය හැකිසේ ඇගේ සිරුරට මනාව ගැලපෙන්නට පරිස්සමින් තනන ලද උපකරණයකි. මස්්‍ය මර්සේලියෝ මහතා තම නෝනා තමාට භක්තිමත්ව සිටින්නට සහතික වශයෙන් සලස්වා ගත්තේ මේ උපකරණයෙනි. කියවීමේ නියම වචන මෙසේය. මේ ආත්මයේ තම සහකාරයා විසින් සැක කරන ලද අයගෙන් එකියකි. අන්‍යයන් සමග විනෝද වීම වැළැක්වීම සඳහා බාධකයක් පැළඳීමට බල කරන ලද්දීය. බල කරන ලද්දී යන්න යෙදීමෙන් මර්සේලියෝ නෝනා මේ අදහසට මුලදීත් එකඟ නොවූ බව අපට පෙනියයි. ඊළඟ වාක්‍යවලින් පසුව ඈ ඊට තදින් විරුද්ධ වූ බව දක්නට ලැබේ. නිදහස් වන්නට නිශ්චය කර ගත්තාය. කිසියම් අවස්ථාවකදී යම් තැනකදී පලිගන්නට ප්‍රතිවෘතා තත්ත්වයක සිටින්නට බල කරන ලද මේ තැනැත්තියට බොහෝ අහිතකාරී තීරණ ඇතිකර ගැනීමට සිදුවිය. එය දැන් මේ තැනැත්තියගේ වර්තමාන අත්දැකීම් කොටසක් වී තිබේ. මෙය විපාක විඳීමකි. දැන් අපි මෙහි ගැබ්ව ඇති විපාකදායක යුක්තිය විග්‍රහ කර බලමු. තම භාර්යාව සංවර කිරීමට යාන්ත්‍රික උපක්‍රම යෙදූ මිනිසාට ලැබුණු විපාකය නම් ලිංගික කාර්යයට කායික වශයෙන් අසමර්ථ වීමය. ඔහුට මීට වඩා සුදුසු වෙනත් දඬුවමක් නැත. මේ කූරත්වයට පාත්‍ර වූ ස්ත්‍රිය කාම ප්‍රාර්ථනා භග්න වූ ජීවිතයකට දෙවරක් කැපවීම අයුක්ති සහගතයයි බැලූ බැල්මට පෙනෙනු ඇත. ඒත් එය අයුක්ති සහගත බව පෙනෙන්නේ මතු පිටින් පමණි. ඒ ඇයි? පාපය බාහිර ක්‍රියාවන්ගෙන් පමණක් සිදුවන්නක් නොවේ. චේතනා, ප්‍රාර්ථනා, චිත්ත තත්ත්ව හා ආත්ම භාවයේ ආකල්ප යන මේවායින්ද පව් සිදුවේ. මේ ස්ත්‍රිය අයුක්ති සහගතව වළක්වන ලද්දිය. ඈ කෙරෙහි කරන ලද අවිශ්වාසයටත් ඒ අවිශ්වාසය ප්‍රකාශ වූ තිරිසං ආකාරයටත් ඇගේ ප්‍රතික්‍රියාව වෛරය හා ද්වේෂයයි. අප දන්නා තරමින් ඒ ද්වේෂය හෝ පලිගැනීමේ ආසාව ප්‍රකට ක්‍රියාවකින් එළියට ආවේ නැත. එසේ වුවත් පලිගැනීමේ අධිෂ්ඨානය නම් පැවතිනි. ආත්මය විසින් කරන ලද ඕනෑම අධිෂ්ඨානයක් සතවර්ෂ ගණනාවක් පවතින හැටි අපි ඉහතදී වරක් දිටිමු. පලිගන්නට මේ ආත්මය විසින් කරන ලද අධිෂ්ඨානයට තෑගි වශයෙන් එසේ කිරීමට සම්පූර්ණ ඉඩ ප්‍රස්ථාව ලැබුණේය. මේ වතාවේ ඕ සුන්දරත්වයෙන් ඉතා උසස්ය. කමනීයත්වයෙන් කෙළ පැමිණ ඇත. ඈට විවාහ වන්නට ලැබුණේ పూర్ව ජීවිතයකදී
වරද කළ මිනිසා සමගය. ඊර්ෂ්‍යාවෙන් ඔහු උමතු කරවන්නටත් ඔහුගේ මිතුරන් ඉදිරියේ ඔහු ලැජ්ජාවට පත් කරවන්නටත් දික්කසාදයෙන් ඔහු පොඩිපට්ටම් කරන්නටත් දැන් ඈට සම්පූර්ණයෙන්ම ඉඩ ලැබී ඇත. තවත් ඈට බලාපොරොත්තු විය හැක්කේ කිමෙක්ද? සම්පූර්ණයෙන් ජයග්‍රාහීව පලිගැනීමට මීට වඩා හොඳ පරිසරයක් තිබිය හැකිද? කෝපාවිෂ්ටව බද්ධ වෛරයකින් යුතුව මේ ස්ත්‍රිය විසින් කරන ලද නපුරු ප්‍රාර්ථනාවට මේ අවස්ථාවේදී සම්පූර්ණයෙන් ඉඩකඩ ලැබී ඇත. එසේ වුවත් මේ අතරතුරේදී ඇය ආධ්‍යාත්මික වශයෙන් වැඩි ඇත. තවදුරටත් ඈට කාටවත් අකරුණාවන්ත වන තරමට තමා පහත හෙලා ගත නොහැකිය. මැගේ ලිපිවලින් මැගේ මුරුදු හදවත දිගටම හෙළි කරයි. පෙරලා පැමිණි මැගේ පෙම්වතා සමග සම්බන්ධයක් ඇති කර ගන්නට ඉඩ තිබිනි. මේ සම්බන්ධය මැගේ සැමියාගෙන් සංගවා ගන්නටද ඉඩ තිබිනි. ඒත් මෑට තම පෙම්වතාගේ බිරියට රිදවීම දැරිය නොහැක්කකි. ඇයට ඒ පහසුවෙන් අසුවන්නටද ඉඩ තිබේ. මෝ සංවර වූවාය. මැගේ කායික හා මානසික සෞඛ්‍යයට කිසියම් ආකාරයක ලිංගික ප්‍රකාශයක් අවශ්‍ය විය. ඒත් මෝ තම සැමියාට ආලය කළාය. මේ නිසා මෝ ඔහු දික්කසාද නොකළාය. තම කායික ආසාත් සෞන්දර්යත් තාරුණ්‍යත් තම ප්‍රතිභක්තියට පූජා කළාය. කියවීමේන ගැඹුරු රහස් අරුතක් ඇති. ඈට ඇය හමුවේ යන කියමනෙන් අදහස් කෙරෙන්නේ ඇගේ පැරණි අධිෂ්ඨානය ඇගේ ජීවිත තත්ත්වයේ සඵල වී ඇති බවයි. ඈ තමාට හමු ආත්මය නිදහස් කොට ඇත. ඕ සතවර්ෂ 6කට ඉහතදී තමා සඳහාම සකස් කොටගත් පරීක්ෂණයෙන් සමත් වූවාය. පල්ලි ගැනීම මගේය. මම ණය ගෙවමැයි ස්වාමින් වහන්සේ කීය. වරද කෙරෙන නිසා එය විය යුතුය. යමෙකුගෙන් වරද පැමිණේ නම් ඔහුට දුක් ඇති වේවා. මේ බයිබලයේ කියමන් දෙකෙන්ම වරදකරුවෙකුට දඬුවම් කිරීම පිළිබඳව කර්ම න්‍යාමයේ කෙරෙහි විශ්වාසය තැබිය හැකි බව ප්‍රකාශ වෙයි. අප විසින්ම පරිගැනීමේ චේතනාවෙන් යුක්තව දඬුවම් දීම නොකළ යුත්තකි. පරිගන්නා බවට දිව්වීමද නොසුදුසුය. අපරාධකාරයන්ගෙන් සමාජය ආරක්ෂා කර ගැනීමට සමාජයට අයිතියක් නැත යනු මේ අදහස නොවේ. මහජන නීතියකට විරුද්ධව වරදක් කරන්නකෝ වැඩිම දෙනෙකුගේ වැඩිම හොඳ සඳහා වරදකරුවෙකු කිරීම සමාජ සම්මත වූ නීති රීතිවලට අනුවර්තනය වීමකි. එය කෙරෙන්නේ පරිගැනීමේ හැඟීමකින් නොවේ. ඇතැම් විටක ඉටු කර ගැනීමට නොහැකි වුවද සමාජයේ සමාජ නීති ක්‍රියාවට නැගීමේදී බලාපොරොත්තු වන්නේ අගති රහිතව පෞද්ගලික කල්පනාවලින් තොරව යුක්තිය ඉටු කර දීමය. මෙසේ මිනිසුන් අතර පවත්නා ධර්මාධිකරණය මිනිසුන් කෙරෙහි ක්‍රියාත්මක වන කර්ම න්‍යාමයමයයි කිව හැකිය. පතිවෘතතා පටිය බලයෙන් යෙදීම නිසා ඇති වූ විවාහ පිළිබඳ ශෝකාන්ත කතාවක තවත් නිදසුනක් කේසි ලිපිගොනුවල ඇත. පටිය භාවිත වූයේ වර්තමාන අඹුසැමියන්ගේම කුරුසු යුද්ධ කාලයේ වූ අතීත උප්පත්තියකදීය. මේ නිදසුනේ කර්ම විපාකයේ තරමක් වෙනස්ය. භාර්යාවගේ විස්තරයට අනුව ඇගේ සැමියා තේරුම් ගන්නා ගතියෙන් යුතු බෙහෙවින් ඉවසිලිමත් ශාන්ත පුද්ගලයෙකි. එහෙත් විවාහ ජීවිතෙන් අවුරුදු 8කට පසුවත් 30 හැවිරිදි භාර්යාව ලිංගික සම්බන්ධතාවට පුදුම බයකින් සිටියාය. මෙයින් ඉතා දුෂ්කර අවස්ථාවක් ඇතිවන බව තේරුම් ගත හැකිය. ඉතාලි සංගීත නාට්‍යකරුවෙකු වූ පුරුෂ මිත්‍රයෙක් කෙරෙහි භාර්යාව තදින්ම ඇදී යෑම නිසා මෙය තවත් පටලැවිලි සහිත විය.
කියවීමේදී ලිංගික දුෂ්කරතාව කුරුෂ යුද්ධ කාලීන ජන්මේදී සැමියා විසින් තම බිරිය පතිවෘතා පටියෙන් සංවර කිරීම නිසා ඇති වූවක් බව කියා දෙන ලදී. සැමියා ලිංගික වශයෙන් තමාට බයවන බිරියක ලබාගෙන තම කර්මයේ ඵල නෙලා ගන්නා ආකාරය හොඳින් පැහැදිලිය. භාර්යාවගේ අස්වාභාවික බය නිසා ඇති වී තිබෙන විකාර වලින් ඇයට පෙළන්නට සිදු වී තිබෙන්නේද කර්ම විපාක වශයෙන්. කුරුෂ යුද්ධ කාලීන සැමියාට ඇගේ තිබූ ප්‍රතික්‍රියාව ද්වේෂයයි. ද්වේෂය කර්ම බන්ධන තනයි. කියවීමේ වචන මෙසේය. සැඟවුණු ද්වේෂයෙන් මතුවන සැක හා බිය දැන් තිබේ. එකල ඇති කරන ලද තත්වයට දැන් මුහුණ දිය යුත්තේ අවබෝධයෙනි. ඔබට සමාව ඕනෑ නම් ඔබද සමාව දිය යුතුයි. සංගීත නාට්‍ය ගායකයාට ඇති වූ ඇල්ම වෙනත් ජීවිත දැක්මකින් ඇති වූ එකයි කියා තිබේ. ඔහු ඉන්දු චීනයේදී ඇගේ පෙම්වතා විය. මේ අවස්ථාවේදී මා ක්‍රියා කරන්නේ කෙසේද යන ඇගේ ප්‍රශ්නයට කියවීමෙන් ලැබුණේ ප්‍රාර්ථනීය ආදර්ශය වශයෙන් ඔබ තෝරා ගන්නා දෙයට අනුව ඊට මුහුණ දෙන්න යන පිළිතුරය. කර්ම හේතුව සම්පූර්ණයෙන් වෙනස් වූ තවත් නිදසුනකද මේ බය දක්නට ලැබේ. විඳින්නට සිදුවී තිබෙන පෞද්ගලික දුක්ඛ පක්ෂයෙන් බලන විට මේ කතාන්තරය අතිශයින් සෝචනීයය. ඒත් මානසික වෛද්‍ය ශාස්ත්‍රීය විග්‍රහ පක්ෂයෙන් බලන විට මේ නිදසුනෙන් කර්මය පරම්පාර්ය හා පරිසර යන මේවා අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාවය හැදෑරීමට අගනා තොරතුරු ලැබේ. 1926 දී මේ ස්ත්‍රිය මෙසේ ලියයි. මා ඉන්නේ උන්මාදයටත් සියදිවි නසා ගැනීමටත් ආසන්නේය. මේ මිහිපිට ජීවත්වන ඉතාමත් කාලකන්නේ මෝඩ පෙරේතී මාය. දරුවන් 6 දෙනෙකුගේ උපතේදී පණපිටින් මල මගේ අම්මා මගේ ජීවිතය මුළුල්ලේම මට ගැබ් ගැනීම ගැන බොහෝ දේවල් කිව්වා. ඒ නිසා මීට 18 අවුරුද්දකට පෙර මා විවාහපත් වන අවස්ථාවේදී මා සිටියේ ගැබ් ගැනීම ගැන ලොකු බියකිනි. ඒ බය කොතරම්ද යතහොත් දැන් මා සිටින්නේ මගේ ආදරණීය මිහිරි සැමියාගෙන් ඈත්වය. මා එසේ කරන්නේ ඔහු මා ළඟ හෝ මට පේන තෙක් මානේ හෝ සිටීම මට දරාගත නොහැකි නිසාය. මා යාඥා කළා. මනෝවිද්‍යාවෙන් මානසික වෛද්‍ය විද්‍යාවෙන් ක්‍රිස්තියානි විද්‍යාවෙන් හා සාමග්‍රියෙන් පිහිට සෙව්වා. එහෙත් ඒකකින්වත් කිසිම ඵලයක් ලැබුණේ නැහැ. මට කිසියම් බලාපොරොත්තුවක් ඇති කරගත හැකියයි ඔබ සිතනවාද? මට දරුවන් ඕනෑ කළා. මා මගේ සැමියාට ආලය කළා. එහෙත් ලිංගික සමාගමයකට මා බය වුණා. දැන් තත්ත්වය පෙරදීටත් වඩා භයානකය. දැන් මා සියදිවි නසා ගැනීමට සූදානම් බව කිව යුතුයි. මේ සතියේ මා ඊට වැඩපිළිවෙල යොදාගෙන තිබුණා. එවිටය ඔබේ කාර්යය ගැන දැනගන්නට ලැබුණේ. මේ ස්ත්‍රියගේ සෝචනීය තත්ත්වය විවරණය කිරීමේදී කියවීම ජීවිත දෙකක් ආපස්සට යයි. සියල්ලට පළමුව ඈ ප්‍රංශ රාජසභාවේ සිටි හිස් අහංකාර ආත්මාර්ථකාමී භෞතිකවාදී සැප සොයන ස්ත්‍රියකව සිටි බව එයින් දක්වන ලදී. ඇගේ ජීවිතය ප්‍රීතිමත් එකක් විය. ඒත් ඊළඟ ආත්මයේ විපත්තියට බීජ වපුලේ එහිදීය. මේ දෙවන ජන්මේදී ඇය ඇමරිකාවේ මුල් පදිංචිකාරියකි. දරුවන් 6 දෙනෙකුගේ මවක වූ ඒ 6 දෙනාම පිච්චි මැරෙනවා දැක තිබුණාය. ඒ ජීවිතයේ ඉතිරි කාලය මේ තැනැත්තිය ගෙව්වේ මහත් බියකිනි.
ඈත් දරුවනුත් ආරක්ෂා නොකළාට ඔවුන් ලෝක ධර්මතාවට ද්වේෂ කළාය. ඒ කෙරෙහි විශ්වාසයක් නොතැබුවාය. මේ තැනැත්තිය මේ ජන්මේදී ගැබ් ගැනීමට බියවන්නේ ඒ බයේ සියලු ප්‍රතිඵල ඇති වී තිබෙන්නේ අරකී සිද්ධිය නිසාය. ඇගේ වර්තමාන මව කරා ඔවුන්ගේ බය නැමැති පොදු හැඟීමේ ස්පන්දනයෙන් ඈඳුන බව පෙනේ. මව විසින් ගැබ් ගැනීමේ භයානකම් නිතර කීමෙන් සිදු වූයේ කල්තියාම දැරියගේ යටිසිතේ පැවති බය පනගැන්වීම පමණි. යටත් විජිත කාලයේ සිදු වූ විපත තේරුම් ගත හැකිය. කෙසේද? මිනිසා ආධ්‍යාත්මික දේවලට හැරෙන්නේ භෞතික ස්ථිරතාවන්ගේ විනාශයෙන් පමණක් බව අපි දනිමු. ඒත් එක් කර්ම විපාක මාලාවකට මුහුණ දීමේදී මෝඩකමින් තවත් කර්මයක් සිදු කරගෙන තිබේ. දරුවන් 6 දෙනෙකු නැතිවීම ආත්මාර්ථකාමී ස්ත්‍රියකට පවා වේදනාවක් බව සත්‍යය. ඒත් පරීක්ෂණයෙන් අසමර්ථ වූවාය. ඇගේ තත්ත්වයට ඇති කරගත හැකි ප්‍රතික්‍රියා දෙකකි. මෛත්‍රියෙන් නිස්සබ්ද වීම හා විරෝධයෙන් බියවීමය. මේවායින් තෝරගත්තේ දෙවැන්නයි. මේ විපත පිළිබඳව කළ හැකි ව්‍යාඛ්‍යාන මේවාය. මේ විපත්තිය අචින්ත්‍ය නමුදු යුක්තගරුක වූ දෙවියන් වහන්සේගේ ඉච්ඡාවය. නැතහොත් මේ විපත්තිය කෲර වූ දෙවියන් වහන්සේ කෙනෙකුගේ අයුක්තියකි. නැතහොත් දෙවියෙකු නැති විශ්වයක තේරුමක් නැති ක්‍රීඩාවකි. මේවායින් තෝරාගත්තේ අන්තිම ව්‍යාඛ්‍යානයයි. මෙසේ මේ ස්ත්‍රිය විසින් තවදුරටත් උගත යුතු වූ එක් ප්‍රධාන පාඩමක් විය. ඒ පාඩම මෙය මිස අනිකක් නොවේ. පූර්ණ මෛත්‍රියෙන් බය පළවා හරිනු ලැබේ. ජීවිතය පිළිබඳ ඇගේ තිබූ භෞතිකවාදී ආත්මාර්ථකාමී හැඟීමෙන් ඉවත් විය යුතුව තිබිණි. භෞතික භයබේරව නොදැනී යන්නට නම් ඇගේ සැමියාට හා ඇගේ මව වශයෙන් තෝරා ගන්නට සිටි නූපන් ආත්මයකට මහා මෛත්‍රියක් කරන්නටත් තුළ වූ දිව්‍යමය නිර්මාපක මූලධර්මයට මහා මෛත්‍රියක් හා ගෞරවයක් කරන්නටත් විසින් උගත යුතුව තිබිණි. අභාග්‍යයකට මෙන් නවීන මනෝවිද්‍යාව අවශ්‍ය තරමට මෛත්‍රියේ බලය පිළිගෙන නැත. විග්‍රහකයන් බොහෝ දෙනෙකුට අනුව මෛත්‍රිය ලිබිඩෝ නම් කාමශක්තියේ ප්‍රකාශයක් පමණි. වොට්සන් විසින් කරන ලද කිරිදරුවන් අතෑරීමේ හා අතගෑමේ මහඟි පරීක්ෂණවලින් පසුව මනෝවිද්‍යාඥයෝ එය පිළිගත හැකි මනුස්ස චිත්තවේග 3න් එකක් ලෙස පිළිගනිති. එහෙත් මෛත්‍රිය විශ්ව ඇති භාවාත්මක ශක්තියක් ලෙස දිව්‍යමය ප්‍රභවයේ අවශ්‍ය අංගයක් ලෙස ඒ නිසාම අපද ඇතුළත් වූ ඒ ප්‍රභවයේ සියලු කොටස්වල ගුණයක් ලෙස සියලුම මිනිස් නරකකම් වලට ඇති රාජකීය ප්‍රතිකාරයක් ලෙස තාම නිල වශයෙන් පිළිගෙන නැත. ඊට හේතුව මනෝවිද්‍යාඥයන්ගේ ඒ වචනය භාවිතයට ඇති ලැජ්ජාව විය හැකිය. මනෝවිද්‍යාඥයන්ගේ මේ කුලෑටිකමට හේතුව අපට තේරුම් ගත හැකිය. සේවය යන වචනය කෙලෙසී ඇති තරමට එයද කෙලෙසී යනු ඇත. සේවය යන වචනය නියම අරුතක් නැතිව බොරු උසස් බවක් ඇඟවීමටත් වෙළඳලාභ ලැබීමටත් වංකව යෙදී ඇති හේයින් කෙලසී තිබේ. එසේ යෙදෙන්නට ගියහොත් මෛත්‍රිය යන වචනයටද එබඳු ධ්වනිතාර්ථයක් එකතු වනු ඇත. ලිංගික සකස්වීමේ හා මනෝවිග්‍රාහක ප්‍රතිකාරයේ දෘෂ්ටියෙන් වැදගත් වූ තවත් නිදසුනක් ඇත. එය එකම වෘත්තියේ යෙදුණු අඹු සැමියන් දෙදෙනෙකු පිළිබඳවය. කියවීම ලබා ගන්න අවස්ථාව වන විට මේ දෙදෙනාම අවුරුදු 2ක සිට මනෝ විග්‍රාහක ප්‍රතිකාර ලබමින් සිටියහ. සැමියා පැහැදිලි අන්තර්නතයකි. බිරිය තෙවරක් ස්නායු බංගත්වයෙන් ඔත්පල වූවාය. අවසන් රෝගෙන් සුවයක් නොලැබෙතැයි සිතන ලදී.
කියවීම ලබන විට ඇගේ වයස 51කි. සැමියාගේ වයස 54කි. ඔවුන්ගේ එකම දරුවා බාල කාලයේදීම මියගොස් සිටියේය. දෙදෙනා අතර වූ විවාහය නොගැලපීම විශාලය. ඔවුනට පිළියම් කරමින් සිටි මනෝ විග්‍රාහකයා කේසිගේ කාර්ය ගැන අසා ඔවුන් දෙදෙනා ගැනම කියවීමක් ඉල්ලා ලිපියක් ලීවේය. ඔහු ඉල්ලා සිටියේ මානසික ආධ්‍යාත්මික විග්‍රහයක් මිස ජීවිත කියවීමක් නොවේ. මේ නිසා භාර්යාව පිළිබඳ කියවීමේදී දක්නට ලැබුණු එක් අතිශයින් අර්ථවත් වූ සුළු විස්තරයක් හැරුණු විට එකකුගේවත් අතීත ජීවිත තොරතුරු අපට ලැබී නැත. භාර්යාවගේ කියවීමේදී අසන ලද මේ තැනැත්ති සාමාන්‍ය අයට වඩා වැඩියෙන් ජීවිතයේ බරපතල ලෙස ගත්තේ ඇයිද යන ප්‍රශ්නයට මේ ආත්ම භාවවලදී ඒ වඩා බරපතල ලෙස ගත් නිසා යන පිළිතුරු ලැබිනි. ඊළඟ ප්‍රශ්නය මේ තැනැත්තිගේ හීනමාන සංකීර්ණ ඇති වූයේ කෙසේද යනුය. උත්තරේ මෙසේය. මිනිසුන් කෙරෙහි බයෙන් හා අරුචියෙන්ය. ඔබට බ්‍රහ්මචර්යා ශික්ෂාපද සමාදන් වී ආරක්ෂා කොට නැවත එක්වරටම අනෙක් අතට හැරී පහසුවෙන් තෘප්තිමත් කළ නොහැකි කෙනෙකුගේ ආසා තෘප්තිමත් කළ නොහැකිය. භාර්යාවට සතුටුදායක ලිංගික සකස්වීමක් ඇතිකර ගත නොහැකි වූයේ මන්ද යන්න පිළිබඳව අපට මෙහි ඉතා වැදගත් වූ සලකුණක් ඇත. පූර්ව ජීවිතයකදී ඇය තවුසියක වී සිටියා වන්නට හොඳටම ඉඩ තිබේ. දිගු කලක තිස්සේ ප්‍රතිපත්ති හේතුවෙන් ලිංගික ස්වභාවය සිතාමතා සංවර කරගෙන සිටි කෙනෙකුට විවාහ වූ අවස්ථාවකදී පවා ලිංගික ප්‍රකාශනයෙන් එක්වරම ස්වාභාවික වීම දුෂ්කර වන බව තේරුම් ගත හැකිය. එක් ජීවිත කාලයක් තුලදී මේ සිදුවීම මනෝවිද්‍යාත්මක වශයෙන් ඇදහිය හැකිය. ජීවිත කාල දෙකක් තුලදීද ඒසේම ඇදහිය හැකිය. නීරසික හැම ගැහැණියක්ම పూర్ව ජීවිතයක බ්‍රහ්මචාරීව සිටියයයි නිගමනය කිරීම අන්තගාමී වීමක් බව පැහැදිලිය. ගැහැණුන් තුල වූ නීරසිකත්වයට ඉන්ද්‍රියගත වූ හා අනීන්ද්‍රියගත වූද කර්ම විපාකයම හා එසේ නොවද නොයෙක් හේතු ඇති බව නිසැකය. ඒත් ඇතැම් අවස්ථාවල ගැහැණියකගේ ප්‍රතික්‍රියා රහිත වීමේ හේතුව මෙබඳු කරුණක් විය හැකිය. මේ නිදසුනේ සැමියාගේ ස්නායු ව්‍යාකූලත්වයේ විවරණයක් ලෙස මනෝ විග්‍රාහකයා ඔඩිපස් සංකීර්ණය ගැන සිතා තිබූ බව සැලකුව මනාය. කියවීම පැහැදිලි වචනවලින් ඒසේ නොවන බව ඔහුට කියා තිබේ. ප්‍රශ්නය. මනෝ විග්‍රාත්මක වශයෙන් කියතහොත් මේ පුද්ගලයාගේ භාවික තත්ත්වයේ ආයුෂ කොපමණද? මාස 2ක් පමණි. මේ පුද්ගලයාගේ මානසික තත්ත්වයේ ඔඩිපස් සංකීර්ණයක් තිබේද? දැනට දී ඇති දේ කියවන්න. ඔබ සොයන්නේ භෞතික විවරණයේ පමණි. ප්‍රශ්නය. මේ පුද්ගලයාට විවාහයෙන් සැපතක් නොලැබීමට හේතු මොනවාද? උත්තරේ. ඔහු සොයන්නේ තමාගේ තෘප්තිමත් වීම පමණි. මෙසේ මූලික දුෂ්කරතාව වී ඇත්තේ ආත්මාර්ථකාමීත්වයයි. සත්‍යකින්ම කේසී කියවීම් වල ඇති විවාහ නොගැලපීම් පිළිබඳ සියලු දුක්ඛිත සිද්ධිවල මූලික දුෂ්කරතාව වී ඇත්තේ ආසන්න වූ හෝ දුරස්ත වූ හෝ ආත්මාර්ථකාමයේ බව පැහැදිලිය. මෙය හැඟවීම් අතින් ඉතා වැදගත් වූ කරුණකි. ආත්මාර්ථකාමය යන වචනය නවීන මනසට අති සරල වචනයක් ලෙස පෙනෙනු සහතිකය. ආත්මාර්ථකාමය යන වචනයට විද්‍යාගාර පරීක්ෂිත වූ විද්‍යානුකූල තත්ත්වයක් ලැබෙන තාක් සෙව්ස් සංකීර්ණය නැතහොත් SSQ self satisfaction quantum ආත්ම තෘප්තිය ප්‍රමාණය යනු බඳු ප්‍රකාශයක් තනා ගන්නට සිදුවේ. කෙසේ හෝ කියවීම මෙතරම් සරල වූ හැමදිනාටම තේරෙන
සමහර විට හැමතැනදීම අදාළ වන නිසා විය හැකිය. වචනයක් යොදා තිබීම උද්‍යෝගයට හේතුවකි. ආත්මාර්ථ කාමය මූලික පාපයයි යනු කේසී කියවීම් වල නිතර එන කියමනකි. මේ සරල කියමනක පටන්ගෙන මනෝවිද්‍යාත්මක පාරිභාෂික ශබ්ද හා විස්තර නැමැති කඳු කපාගෙන කෙනෙකුට ඉතා පැහැදිලි මනුෂ්‍ය සාරධර්ම පද්ධතියකුත් ඉතා පැහැදිලි චිකිත්සක දර්ශනයකුත් ඇතිව පිටවිය හැකිය. මෛත්‍රියට අත්පත් කර ගැනීමෙක් අනවශ්‍ය. එය හුදු මානසික ගුණයකැයි එක් කේසි කියවීමෙක් ආප්තෝපදේශ ස්වරූපයෙන් කියයි. සාමාන්‍යයෙන් විවාහය ඇරඹෙන්නේ අත්පත් කර ගැනීමක් ලෙසින් වූ මෛත්‍රියේ මිරිඟුවෙනි. විවාහයේ සැප දුක් හා කම්කටොළු පවතින්නේ හුදු මානසික ගුණයක් ලෙසින් වූ මෛත්‍රියේ ස්වභාවය අපට ඉගැන්වීමටය.